මං ගියා පුතාගේ අනාගත ගැන සාත්‍රයක් අහන්න. අවුරුදු 3කින් පුතා ලොකු තැනකට එනවලු වන්නේ. ඕකට සාත්‍ර අහන්න ඕනේ. ඔයා දන්නේ කපු මහත්තයා හරි බලවත්ලු. මං නම් ඕක දැනගෙන හිටියා. ඇයි ඔත් සාත්‍ර කියනවද? පුතාගේ අනාගතය ගැන හිතලා මං පටන් ගත්තා HDFC Smart Goals account එක. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මම HDFC එකට ගියා කියලා සාත්‍රේ කිව්වේ නැද්ද? HDFC Smart Goals ලොකු ටාගට් පොඩි කාලෙකින්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. දොළහේ 45යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ඉනුෂා වීබෙද්ද. පූර්ණ ආරක්ෂිත ක්‍රමවේද යටතේ පළාත් රැසක පාසල් විවෘත වේ. ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද කඩිනමින් තීරණයක්. රටේ නීතියට කිසිවෙකුට හෝ අභියෝග කළ නොහැකි බවත් නීතිය සැමට එක හා සමාන බවත් ඇමති විමල් වීරවංශ මහතා පවසයි. විදේශ ආයෝජන රටට ගෙනීමේදී දේශීය කර්මාන්තකරුවාද රැක ගැනීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙයි. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ දසදහසකට වැඩි පිරිසක් සුවය ලබති. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය ආවරණය කර ඇති මට්ටම පිළිබඳව තොරතුරු විමසා බැලේ. ඉදිරි පැය 24දී තද වැසි ඇතිවන බවට අනතුරු ඇඟවීමක්. ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ තවදුරටත් උණුසුම්. කැරලිකරුවන්ට යටත්වීමට රජයෙන් පැය 72ක සහන කාලයක්. පාසල්වලට සිසුන් යැවීමට දෙමව්පියන් අනියත බියක් ඇති කරගත යුතුව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. අද පාසල් විවෘත කිරීම එකවරම ගත් තීරණයක් නොවේ. කලක් තිස්සේ මනා අවබෝධයකින් යුතුව කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව සෞඛ්‍ය අංශවල නිර්ණායක මත එය සිදු වූ බව ලේකම්වරයා කියයි. පූර්ණ ආරක්ෂිත ක්‍රමවේද යටතේ බස්නාහිර පළාත සහ හුදෙකලා කළ ප්‍රදේශ හැර අනිකුත් ප්‍රදේශවල සියලු රජයේ පාසල් අද පෙරවරුවේ විවෘත විය. 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා එසේ විවෘත කර තිබේ. අද පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක් විවෘත කර ඇත. ප්‍රාථමික ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කිරීම පිළිබඳවද ඉදිරියේදී තීරණයක් ගැනේ. අද පාසල් විවෘත කෙරුණත් සිසුන්ගේ අඩුවක් පෙනෙන්නට ඇති බව අප වාර්තාකරුවෝ කියති. ඉදිරි දින කිහිපයේදී සිසුන්ගේ පැමිණීම ක්‍රමානුකූලව ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. පාසල්වල සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රුපියල් බිලියන 105කට වැඩි මුදලක් වෙන් කර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ඒකෙදී ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ කමිටුවක් තියෙනවා. ඒකේ නිර්දේශ නිර්ණායක සඳහා අපේ සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ඒ වගේම පොලිසිය සියලුම කටයුතු කරලා මේ කමිටු ටික සක්‍රිය කරලා තිබුණේ අපි අගෝස්තු මාසයේ ඉඳලා. ඒක මේ කමිටුව ඉක්ුත් කරේ අප්‍රේල් මාසයේදී. සවිස්තරව තියෙනවා පාසලක් පටන් ගැනීම සඳහා අවශ්‍ය සාධක මොනවද කියන එක පුරාගත යුතු අත්‍යවශ්‍යම කාර්යයන් ටික තියෙනවා. දුරස්ථභාවය, කිතියින් කිව්වොත් එහෙම තේරෙන භාෂාවෙන් එහෙම ළමයා පාසලේ ගේට්ටු නැතුළු වෙනකොට ආරක්ෂිත දේවල්, ඒ වගේම ගිලන් කාමර, ඒ සියලුම දේවල් සඳහා රුපියල් මිලියන 480ක් පාසල් සඳහා, විද්‍යාපීඨ සඳහා, ගුරු අභ්‍යාස විද්‍යාල සඳහා, පිරිවෙන් සඳහා දීලා තියෙනවා මූලික කටයුතු පුරවන්න. අලුත් දෙවන කොවිඩ් දැරලත් එක්ක අපි පාසල් ආරම්භ කරන සූදානම් වෙලා තියෙනවා. අප සුසස්පිටි කරුනේ නොවැම්බර් මාසේ 6 නොවැම්බර් මාසේ 9. එතකොට ඒ සූදානම දිගටම තිබුණා. අපි දැන් අලුත් තත්ත්වයක් එක්ක ක්‍රියාත්මක කරේ ඉසුරුපායින් ජාතික විද්‍යාලයට පාසල් නිදාට ආරම්භ කරනවා, නීරාව කරනවා කියලා කියන්නේ නැතුව පාසල කේන්ද්‍රීය කරගත්තු දරුවාගේ මව්පියවන, බාහිර කාර්යවන ඒවලන්ට වගකීමක් නෙවෙයි.
නිදහසක් දුන්නා. ඒ සියලුම දෙනාට තීරණයක් ගන්න පුළුවන් මේ තත්පරෙන් තත්පරය විනාඩියෙන් විනාඩිය මේ වෙනස් වෙන ස්වභාවය මේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම නිරෝධාදී කිරීම කොටස මට්ටමින් ඒ තීරණය ගන්න අවදානම් අඩු කරගන්න කොවිඩ් පොකුරු පිහි වෙන්නේ නැති වෙන්න කිසිම කරදරයක් නැතුව කිසිම බලපෑමක් නැතුව දෙමෝපියා කේන්ද්‍ර කරගෙන දරුවාගේ ආරක්ෂාවට වැඩිම කැපෙන්නේ අම්මලා තාත්තලා මමත් එහෙමයි. එතකොට විද්‍යාඥයන් ගුරුවරුන් ඒ තීරණය තමයි අපි දීලා තියෙන්නේ. අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ආරම්භ විය. ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය, පාර්ලිමේන්තුව, ස්වාධීන කොමිෂන් සභා ඇතුළුව ආයතන 25ක වැය ශීර්ෂ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු ඇත. 2019 වසරට සාපේක්ෂව මෙවර ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා රුපියල් මිලියන 400ක් අඩුවෙන් වෙන් කර ඇතැයි ඇමති විමල් වීරවංශ මහතා අද අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් පැවසීය. ජනතා මුදල් අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමේ ආදර්ශය ජනාධිපතිතුමා රටට පෙන්වා දී ඇතැයිද ඇමතිවරයා කියයි. රටේ නීතියට එක් අයට අභියෝග කළ නොහැකිය. නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක බව වීරවංශ මහතා කීවේය. අන්තවාදී ත්‍රස්තවාදීන්ට එරෙහිව රජය ක්‍රියා කරන බවද ඔහු අවධාරණය කළේය. ඩිජිටල් කරන තීරණ රැසකටද කැබිනට් අනුමැතිය ලැබී ඇතැයිද ඔහු පැවසීය. මේ වන විටත් අමාත්‍ය මණ්ඩල කැබිනට් පත්‍රිකා කීපයක්ම අනුමත කරලා තියෙනවා මේ රටේ ඩිජිටල් කරණයට අදාළ ඉතාම වැදගත් පියවර රැසකට. මේ අයවැයට පෙර ඒකට ඕන කරන මූලික පදනම දාන්න, ඒකට ඕන කරන මූලික අඩිතාලම දාන්න අවශ්‍ය කරන බොහෝ පියවර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවලින් අරගෙන තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට ගත්තොත් 2019ට සාපේක්ෂව මිලියන 400කට වඩා අඩුවෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශය ගත්තත් මේක ඇතුලේ තියෙනවා ආරක්ෂක හමුදා කටයුතු පමණක් නෙවෙයි. මේක ඇතුලේ තියෙනවා ආපදා කළමනාකරණය, ඒ වගේම දිස්ත්‍රික් පරිපාලනය, මේ ආදී අංශ ගණනාවකට මුදල් වෙන් වෙලා තියෙනවා. අඩු ආදායම්ලාභී යෞවනියන් ලක්ෂයක් සඳහා රැකියාව ලබා දීමට වුන් පුහුණු කිරීමට වැනි කටයුතු සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 26ක මුදල මේක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනයට අදාළ රුපියල් බිලියන 40ක මුදල මේක ඇතුලේ අන්තර්ගත වෙලා තිබෙනවා. මේ විදිහට ආපදා කළමනාකරණයට, පුරාවිද්‍යා සංරක්ෂණයට, රණවිරු සුබසාධනයට මේ එකතු කරලා තියෙන සියලු මුදල් එකට එකතු කරලා අරගෙන බලලා තමයි තමුන්වහන්සේලා කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට යුද්ධ කාලයටත් වඩා මුදල් වෙන් කරලායි කියලා. ඩිජිටල් තාක්ෂණය රට තුළ ව්‍යාප්ත කළ යුතු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කීවේය. ඒ සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවිය යුතුය. දැන් ගිහලා IT section එකෙන් අරගෙන මේ තියලා තියෙන කම්පියුටරේ මේ අපි කී දෙනාගෙන් කී දෙනාද මේකේ පාස්වර්ඩ් එක ගහලා තියෙන්නේ කියලා. එතකොට අපි ඩිජිටල් කරණයට සම්බන්ධ නැහැ කරු කතානායකතුමනි. ඉස්කෝලේ යන ගුරුවරු බයයි ළමයින්ට ඩිජිටල් වලින් වань මොකද ගුරුවරයා දන්නේ නැහැ. ඒක මං කියන්නේ වරදක් නෙමෙයි. අපි ලොකු වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ට්‍රේනින් ද ට්‍රේනර්ස් කියන එක. ඒ නිසා ඒ වගේ ලොකු වැඩපිළිවෙලක් අපි ආයුතුයි. පොහොර භාවිතය පිළිබඳව තීන්දුවක් ගැනීමට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටින මහාචාර්යවරුන් ඇතුළු විශේෂඥයින්ගෙන් කරුණු විමසන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා කීවේය. විභාගයේ අසමත් ලක්ෂයකට රැකියා ලබා දීම හොඳ ක්‍රියාවකි. එහෙත් රැකියා බලාපොරොත්තුවෙන් උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සමත් විශාල පිරිසක් සිටින බවත් ඔවුන් ගැනද අවධානය යොමු කළ යුතු බවත් දිසානායක මහතා කීවේය. විදේශ ආයෝජනයන් රටට ගෙනීමේදී දේශීය කර්මාන්තකරුවන් රැක ගැනීමට ක්‍රියා කළ යුතු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 12095ක් සිදු කර ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරින් 121 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේය. තවත් 112 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේද තවත් 27 දෙනෙක් මහනුවරින්ද වාර්තා වී තිබේ. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට හා පෑලියගොඩ මාළු වෙළඳපොළ පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 16639කි. ඉන් 10500කට වැඩි පිරිසක් සුවය ලබා තිබේ. පෑලියගොඩ මාළු වෙළඳපොළේ පොකුර 13580ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම මෙරට කොවිඩ් ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව 20170ක් වී තිබේ. ජීවිතයේ ඇතැම් අවස්ථාවල අවදානමක් ගෙන ඊට මුහුණ දීමට සිදුවන බව ජාතික මූලික අධ්‍යනායතනයේ සභාපති ජාත්‍යන්තර මනෝචිකිත්සක මහාචාර්ය අතුල සුමතිපාල මහතා පවසයි.
තවත් වසර කිහිපයක් COVID-19 සමග ගත කිරීමට ලෝක ජනතාවට මෙන්ම මෙරට ජනතාවටද සිදුවනු ඇත. ඒ දක්වා පාසල් පද්ධතිය වසා තැබිය නොහැක. එංගලන්තය ඇතුළු රටවල් රට අගුළු දැමුවත් පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යන බව ඔහු ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක්වමින් පැවසීය. සෑම දෙයකටම විරුද්ධ නොවී ඒ සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඕනෑම අයෙකුට තිබෙන බවද ඔහු කියා සිටී. පොදු බහුතරයේ යහපත සඳහා සමහර වෙලාවල් වලට අපිට ජීවිත අවදානම් ගන්න වෙනවා, කැපකිරීම කරන්න ඕන. ඒක තමයි IDH රෝහලේ ආනන්ද විජේවික්‍රම මහත්තයා ඇතුළු හෙදි කණ්ඩායම සේවක මහතුරු කනිෂ්ඨ සමාජිකයෝ කරන්නේ. අවදානමක් අරන් හැබැයි වැඩේ ලස්සනට කරනවා. පාසල් පද්ධතිය තුල මේක වහන්න බෑ. එංගලන්තයේ අද ඔය ලොක්ඩවුන් කියන එක තියෙනවා. ඉස්කෝල ඇරලා විශ්වවිද්‍යාල ඇරලා ළමයින්ව යොදා ගන්න ඕන, ළමයික සාකච්ඡා කරන්න ඕන, ළමයින්ගෙන් අපි දැනගන්න ඕන ළමයින්ට තේරෙන දේ නොතේරෙන දේ මොකක්ද කියලා. මේක කළ යුතු දෙයක්, කළ හැකි දෙයක්. ඒක නිසා මම ආදරයෙන් අති බහුතරයක් ගුරු ප්‍රජාවගෙන් ආයාචනය කළා ඉල්ලන ඔබ සියලු දෙනා දෙමව්පියෝ, ඔබ සියලු දෙනාට දරුවෝ ඉන්නවා, අපිට හිඩසක් තියාගන්න බෑ. මේ බිම නව දැනුම හඹාගෙන ගිහිල්ලා මේ අභියෝග වලට මූල දීලා ඊළඟ දශකයට ඕන කරන විද්වතුන් බිහි කරන එක අපිට ප්‍රමාද කරන්න බෑ. අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමු. අභියෝග හමුවේ අලුතෙන් ඉගෙන ගන්න අධ්‍යාපන ක්‍රමයක්. මුහුණු ආවරණ නොපැළඳු වූ දුරස්ථ භාවයේ පවත්වා නොගත් පුද්ගලයන් 71 දිනකු ඊයේ අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔහු මීගමුව පෑලියගොඩ සහ කුලියාපිටිය ප්‍රදේශවල පදිංචි අය වෙති. මේ දක්වා මෙවැනි වැරදි සිදු කළ 465 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇතැයි ඔහු කියයි. පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ නිරෝධායන නීතියට අනුකූලව ක්‍රියා කළ යුතුය. පාසල් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට පොලිසිය ක්‍රියා කරනු ඇත. ඊයේ පස්වරුවේ IDH රෝහලෙන් පැන යාමට තැත් කළ අයෙකු එහි ආරක්ෂකංශ භාරයට ගැනින. ඔහු කොවිඩ් ආසාදිත 22 හැවිරිදි දෙමටකොඩ පදිංචිකරුවෙකි. මේ පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොවිඩ් ආසාදිත වීම නිසා මොහු IDH රෝහල වෙත එවා තිබෙනවා ප්‍රතිකාර සඳහා. එසේ ප්‍රතිකාර සඳහා පැමිණ ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේදී පලා යාමට උත්සාහ කර තිබෙන්නේ. මොහු මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවටයි හඳුනාගෙන තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය විසින්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙම තැනැත්තා ආරක්ෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. මීට පෙරත් අවස්ථා කිහිපයකදී පුද්ගලයන් පැන යාමට ලක් වුණා. ඒ වගේ පැන යාමට තැත් කිරීම සිදු වුණා. මේ සියලු පුද්ගලයන් සම්බන්ධව විශ්ලේෂණය කිරීමේදී පෙනී ගියේ ඔවුන් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන් බවයි. මීගමුව ප්‍රදේශයේ මෝටර් රථයක තිබී හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ටාස අපරාධ විමර්ශනාංශය ඊයේ සමත් විය. එහිදී 2 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ. එවගේ මේ මෝටර රථයේ සිටි 33 හැවිරිදි කාන්තාවක් සහ 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් මීගමුව කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අදාළ මෝටර රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. විශේෂයෙන්ම නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වන අතරතුර ඒවා වෙනත් ආකාරයකට උපයෝගී කර ගනිමින් මද්‍රව්‍ය ප්‍රවාහනය නීති විරෝධී කටයුතු සිදු කිරීම බොහෝ අවස්ථාවල සිදු වෙන බවට වාර්තා වෙනවා. මෙයත් ඒ ආකාරයේ සිද්ධිය. ඒ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක් අනුවයි පරීක්ෂා කිරීම සිදු කරේ. අත්අඩංගුවටගත් සැකකාරිය සහ සැකකරු මිගමුව අධිකාරියට ඉදිරිපත් කර තවත් දින 7ක කාලයක් සඳහා රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. කුවේට්හි ගෘහ සේවයේ නිරත කාන්තාවන්ට තානාපති කාර්යාලයේ සේවය නොලැබෙන බවට පළවන වාර්තා පිළිගත නොහැකි බව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවධාරණය කරයි. කාර්යාලයේ දුරකථන අංක නිරතුරුවම එම සේවිකාවන් වෙනුවෙන් විවෘතව පවතින බව කුවේට් තානාපති කාර්යාලය පවසයි. ගුවන් ගමන් සීමාවීම නිසා මව්බිමට පැමිණීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව සෑම විටම දැඩි වගකීමෙන් ක්‍රියා කළ බව එම කාර්යාලයේ නිලධාරියෙක් ජාතික ගුවන් විදුලියට පැවසීය. තානාපති කාර්යාලයේ දැනට වීසා සහිත 6000ක්ද වීසා නොමැති 4000ක්ද ලියාපදිංචි වී සිටිති. 5000කට වැඩි පිරිසක් වියලි ආහාර ලබා දීමට ක්‍රියා කර තිබේ.
ඇතැම් අය සම්බන්ධ කර ගැනීමට දුරකථන අංක ලබා දුන්නත් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටි අයගෙන් 292 දෙනෙකු අද ශ්‍රී ලංකාවට පැමිණ ඇත. අසනීප තත්ත්වය සහ ගර්භණී තත්ත්වයේ අයට ප්‍රමුඛතාව ලබා දී ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. හිටපු ඇමතිවරයෙකු වූ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම කොළඹ මාහදිකරණය මගින් අද ඉවත් කළේය. 2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මගින් නිවාස ආධාර ලබා දී රජයේ මුදල් සාබද්ද ලෙස පරිහරණය කළේයයි ඔහුට එරෙහිව යහපාලන රජය නඩු පවරා තිබුණි. විදේශගත වන්නේ නම් ඊට පෙර අධිකරණයේ දැනුවත් කළ යුතු ඇතිබින. අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම් දීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. ඇරවුවල ධර්මපාල විද්‍යාන ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරමින් සිටි සිසුවෙකුට වෙඩි තැබූ වෛද්‍යවරයෙකු අද අත්අඩංගුවට ගැනින. එම සිසුවා එම විද්‍යාල ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින විට පන්දුව අසල නිවසකට ගොස් ඇත. එය ගැනීමට යාමේදී නිවසේ සිටි වෛද්‍යවරයා වායු රයිෆලයකින් සිසුවාට වෙඩි තබා ඇත. තුවාල ලැබූ සිසුවා රෝහල්ගත කර තිබේ. කොරෝනා වසංගතයේ හමුවේ රටට සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ බෝධි පූජාවක් සංස්ථා පරිශ්‍රයේ බෝධීන් වහන්සේ අසලදී අද පෙරවරුවේ පැවැත්වුණි. කොළඹ 7 බුලස්පටු මග ශ්‍රී ජිනේන්ද්‍රා රාමාධිපති පූජ්‍ය බඹරගම සෝමරතන ස්වාමින් වහන්සේ මෙම බෝධි පූජාව මෙහෙවූහ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශය සහ ස්වදේශීය සේවය ඒ සංවිධානය කළේය. සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා ඇතුළු සංස්ථාවේ සේවක සේවිකාවෝ රැසක් මෙම අවස්ථාවට එක් වූහ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කරන මහානුභාව සම්පන්න රත්න සූත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහන යටතේ අද එම දේශනය සිදු කරන්නේ කිරියැල්ල නැදුන් රජමහාවිහාරස්ථානයේ සිටය. එම විහාරාධිපති පූජ්‍ය මීවන පලානේ රතනසාර ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි රතන සූත්‍රය දේශනා කෙරේ. එය පස්වරු 6:30ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සිටි FM මෙන්ම ප්‍රාදේශීය සේවා ඔස්සේද විකාශය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. කොටුව පිට රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැතින් ඉස්සරහට යන්නකො. මේ මල්ලි කියන්නේ ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රථම වරට මුහුණ දෙන සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය කර ඇති මට්ටම් පිළිබඳ තොරතුරු විමසා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදානම් වේ. ඒ පිළිබඳව විෂය භාර ගුරුවරුන්ගෙන් අදහස් විමසා බැලේ. කොවිඩ් හේතුවෙන් මේ වසරේ පාසල් පැවැත්වීම විධිමත්ව සිදු නොවුණි. එක් පළාත්වල ඇති පාසල්වල ඇති පහසුකම් සහ මුහුණදීමට ඇති අභියෝග හමුවේ විෂය ඒකක ආවරණය කිරීමට ගුරුවරුන්ට ඇති හැකියාව විවිධ මට්ටමේ පවතී. එම ශ්‍රේණිය සඳහා ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන් මාර්ගගත ක්‍රමයට info.moe.gov.lk වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබා දිය යුතුය. ගුරුවරුන්ට තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර මේ සඳහා පිවිසිය හැකිය. යම් අයෙකුට තොරතුරු ලබා දීමට ප්‍රවේශ වීමට අපහසු නම් grade 11@mov.gov.lk විද්‍යුත් ලිපිනය මගින් තොරතුරු පද්ධතිය සක්‍රිය කරගත හැකිය. ඒ සඳහා නම, ජාතික හැඳුනුම්පත් අංකය, පාසල, පළාත් කලාපය සහ දුරකථන අංකය ඇතුළත් කළ යුතුව ඇත.
ප්‍රමුඛ පුවත. ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිතේ එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ. අවධානය පිණිසයි. මීළඟ පාරිසරික අර්බුදය මුව ආවරණ විය හැකි බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. දිනකට මුහුණු ආවරණ මිලියන 6ක් පරිසරයට එකතු වන බව ඒ මහතා වැඩිදුරටත් කියයි. මුව ආවරණ පැනදීමට සෞඛ්‍ය උපදෙස් ලැබී තිබුණත් ඒවා නිවැරදිව පැහැර කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලැබී නැත. ආසාදිත පුද්ගලයන් සහ නිරෝධායන පුද්ගලයන් බැහැර කරන මුව ආවරණ ඇතුළු අපද්‍රව්‍ය විධිමත් පරිදි බැහැර කළ යුතු ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි. අක්‍රමත් ලෙස බැහැර කරන මුව ආවරණ වලින් කොවිඩ් වෛරසය පැතිරීමේ අවස්ථා පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. සිරිලක බැතිමතුන්ට දඹදිව වන්දනාව යළිත් ඇරඹීම පිණිස සිදු කෙරෙන ආර්ය කිරි දඹදිව වන්දනා මහා සත්‍යක්‍රියා අධිෂ්ඨානය බුදුන් වැඩිලක් බිමෙන් බුදුන්ගේ දේශය දඹදිවෙන් මුළු මහත් ලෝකයින් කොරෝනා වසංගතය දුරු වේවා. ආර්ය කිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය හොඳම දේ ශ්‍රී ලාංකික ජනතාවට ලබා දෙන ආර්ය කිරි වෙතින්. ලෝක ප්‍රවෘත්ති. ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ දරුණු ගැටුම් පවතී. ටයිග්‍රේ මහජන විමුක්ති හමුදාව නම් කැරලි කණ්ඩායමක් මෙම සන්නද්ධ ක්‍රියාවලයේදී සිටිති. එරට අගමැති අබි අහමඩ් සඳහන් කළේ එම හමුදාවට යටත්වීමට පැය 72ක කාලයක් ලබා දී ඇති බවයි. එසේ නොවුනහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනේ. එම ටයිග්‍රේ කලාපයේ ස්වයං පරිපාලනයක් ප්‍රකාශයට පත් කිරීමට මෙම කැරලිකාර කණ්ඩායම තිරුණය කිරීමත් සමග රජයේ හමුදා සමග යුද ගැටුම් ඇතිවිය. මේ හේතුවෙන් 100කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. සරණාගතයන් බවට පත්ව සිටින සංඛ්‍යාව 30,000කට වැඩිය. ඇමරිකානු ජනාධිපතිවරණයේ පරාජයේ බහරගන්නයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් ඔහුගේ පක්ෂපාතී කොටස් ඉල්ලා සිටී. ජාතික සංහිඳියාවට බාධාවක් ඇති නොවන ආකාරයෙන් නීතිමය වශයෙන් එම කටයුතු සිදු කරන්නයි හිටපු ආණ්ඩුකාරවරයෙකු වන ක්‍රිස්ටි මහතා පවසයි. ලොව ගැඹුරුම කිමුදුම් තටාකය පෝලන්තයේ විවෘත කෙරේ. එහි ගැඹුර මීටර් 45.5 හෙවත් අඩි 150කි. මෙහි ඝන මීටර් 8,000ක ජලය රඳවා තැබිය හැකිය. මෙහි ගිනස් වාර්තාව ඇති ගැඹුරුම කිමුදුම් තටාකය ඇත්තේ ඉතාලියේය. එය මීටර් 42ක් ගැඹුරුය. කෙසේවත් මීටර් 50ක් ගැඹුර ඇති තවත් පිහිනුම් තටාකයක් ලබන වසරේ බ්‍රිතාන්‍යයේදී විවෘත කිරීමට නියමිතව ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. දිවයිනේ මැතිවරණ කොට්ටාස 160ක මාර්ග 160ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඊයේ කපුදුව අන්තර් පිවිසුම අසලදී ඇරඹුණේ. දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය යටතේ මෙම අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ ඉදිකරේ. ඒ සඳහා රුපියල් මිලියන 387කට වැඩි මුදලක් වැය කරයි. මීරිගම ගණේගොඩ ග්‍රාමීය මාර්ගයේද කාපට් අසුරා සංවර්ධනය කිරීම ඇරඹුණේ. ඊට සමගාමීව මීරිගම තවත් මාර්ග 10ක් සංවර්ධනය කෙරේ. එමෙන්ම මිනුවන්ගොඩ ඕපාත නැහැල ප්‍රදේශයේ අතුරු මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරඹුණේ. මිනුවන්ගොඩ මාර්ග 121ක් සංවර්ධනය කෙරේ. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඩෙල් ස්ටේන් LPL තරගාවලියේදී කැන්ඩි ටස්කස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.
එම කණ්ඩායම නියෝජනය කිරීමට සිටි ප්‍රබල ක්‍රීඩක ක්‍රිස් ගේල් තරඟාවලියට එක් නොවන බව ප්‍රකාශ කෙරින. එමෙන්ම පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක සොහෙල් තන්වීර් මෙරටට පැමිණි පසු කොවිඩ් ආසාදිතකු බව තහවුරු විය. කෙසේ වත් ඩෙල් ස්ටේන් පැමිණි විගස තරඟාවලියට එක් නොවනු ඇතැයි කණ්ඩායමේ සහය පුහුණුකරු වන ෆාරිස් මහරුෆ් පවසයි. ඔහු නිරෝධහනයට යොමු කිරීම ඊට හේතුවයි. ක්‍රීඩාපුවත් ලංකා ප්‍රමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ රන් බහන්ඩ පළුදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ඉකුද්දා ආරම්භ වුණේ. මේ සඳහා ඩොලර් මිලියන 306ක් වැය කරනු ලැබේ. ජපානය අරමුදල් සපයයි. වසර 3කදී මේ අවසන් කිරීමට නියමිතය. පරිසර හිතකාමී ලෙස ව්‍යාපෘතිය සිදු කෙරේ. මේ හේතුවෙන් ජලය සහ බලශක්තිය විශාල ලෙස ඉතිරි කරගත හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ මේ අලුත් ඕඩරේ සෑහෙන විශාලයි. දැන් ඉඳන් වැඩ ටික ඉක්මන් කරන්න. ඊ ටික ලැබුණොත් අපි බඩු ටික දෙන්න. ලොරි ඇවිල්ලා. තව 60000ක් අඩුයි. හරි. මම පරක්කු වෙනතු ගෙනත් දෙන්න. NSB එකට යන්න වෙනවා. තාත්තට සල්ලි හදිස්සියක්. ඔබේ රන් බහන්ඩවල වටිනාකම වෙළඳපළ අගයට වඩා බොහෝ වැඩි බව අප දනිමු. ඒ නිසාම රන් බහන්ඩ පළුදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ග්‍රාමීය ආදායම් මාර්ග හා පෝෂණ ආහාර සුලභ කිරීම සඳහා වසරකට මත්ස්‍ය පැටව් මිලියන 50ක් වැව් හා ජලාශවලට මුදා හැරේ. මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 2,50,000ක් දක්වා වැඩි කිරීමට රුපියල් මිලියන 150ක අතිරේක ප්‍රතිපාදන වෙන් කර ඇත. මඩකලපුව යාපනය පුත්තලම මන්හරම දිස්ත්‍රික්කවල මත්ස්‍ය ගොවිපළ කලාප සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරුණි. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ. එය මේ වන විට ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර් 425ක් දුරින් මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී. ඉදිරි පැය 24දී එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකිය. මෙම පද්ධතිය එම මුහුදු ප්‍රදේශයේ වයඹ දෙසට ගමන් කරමින් හෙට වන විට ඊසාන දිග වෙරළබඩ ප්‍රදේශයේ වෙත ළඟා වනු ඇත. මේ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සුළඟේ වේගය ශනිකව පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකිය. එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි. මන්නාරම සිට කන්කසන්තුරය ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2-3 අතර ප්‍රමාණයක ඉහළ යාමේ හැකියාවක් ඇත. මේ හේතුවෙන් එම රළ ගොඩට පැමිණීමේ හැකියාවද පවතී. දැනට මෙම මුහුදු ප්‍රදේශවල දිහිවර කටයුතු වල යෙදෙන අය වහාම ගොඩබිමට පැමිණෙන ලෙස දැනුම් දෙනු ලැබේ. පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල දිහිවර හා නාවික කටයුතු වල යෙදෙන අය වඩාත් සැලකිලිමත් විය යුතුය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල පූර්ණ ආරක්ෂිත ක්‍රමවේද යටතේ පළාත් රැසක පාසල් විවෘත වේ. ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද කඩිනමින් තීරණයක්. රටේ නීතියට කිසිවෙකුට හෝ අභියෝග කළ නොහැකි බවත් නීතිය සැමට එක හා සමාන බවත් ඇමති විමල් වීරවංශ මහතා කියයි.
විදේශ ආයෝජන රටට ගෙනීමේදී දේශීය කර්මාන්තකරුවාද රැක ගැනීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙයි. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ දසදහසකට වැඩි පිරිසක් සුවය ලබති. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය ආවරණය කර ඇති මට්ටම පිළිබඳව තොරතුරු විමසා බැලේ. ඉදිරි පැය 24දී තද වෙසි ඇතිවන බවට අනතුරු ඇඟවීමක්. ඉතිෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ තවදුරටත් උණුසුම්. කැරලිකරුවන්ට යටත්වීමට රජයෙන් පැය 72ක සහන කාලයක්. ප්‍රවෘත්තිමින් සමප්තයි මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.